නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත්තු අරහත්තු අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, සාමාන්‍යයෙන් අපි දවසක් ආරම්භ කරන්නේ හොඳ දේවල් ගොඩාක් එකතු කර ගැනීමේ අදහසින්. අපි මෙහෙම හිතමු, අද උදෑසනම අපි හිතනවා අද දවස පුරාවට මම මෙසිතින් වාසය කරනවා කියලා. මගේ හිතට තරහක් එන්න දෙන්නේ නැහැ කියලා. නමුත් අපිටවත් හොයාගන්න බැරි වෙලාවක මේ හිතේ මෙසිත නැති වෙලා ඒ ද්වේෂය ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතනවා අද දවස පුරාවට මං ඉවසීමෙන් වාසය කරනවා කියලා. එතකොට අපි හිතපු නැති වෙලාවක ඉවසීම නැති වෙලා අපි කලබල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතන්න පුළුවන් අද දවසේ මං දානේ දෙීම පුරුදු කරමින් වාසය කරනවා කියලා. අපි හිතපු නැති වෙලාවක මසුරුකම එන්න පුළුවන්. ඉතින් මේ වගේ අපි කුසල් නැත්නම් මේ යහපත් දේවල් හිත තුළ පිහිටුවා ගන්න උත්සාහ ගනිද්දී ඒ දේවල් නැති වෙලා අකුසල් අපේ හිත තුළ පිහිටද්දී සමහරලාට අපි ගොඩාක් මානසිකව දුක් වෙනවා. දැන් අපි ගත්තොත් දැන් මෙසිතින් ඉන්න කැමති කෙනෙක්ගේ හිතේ ද්වේෂය හටගත්තොත් එයාට ලොකු දුකක් දැනෙන්න පුළුවන්. ඒ වගේම පරිත්‍යාගශීලී හිතක් තියාගෙන ඉන්න කැමති කෙනෙක්ගේ හිතේ ලෝභකම හටගත්තොත් එයාට ලොකු දුකක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඉවසීම පුරුදු කරගන්න කැමති කෙනෙක්ගේ හිතේ කලබලය ඇති වුණොත් එයාට ලොකු දුකක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි බලාපොරොත්තු වෙන දේ අපේ හිත තුළ අපිට දිගටම පවත්වා ගන්න බැරුණොත් සමහරලාට අපේ හිත කඩාගෙන වැටෙනවා. ඒ වගේම තමයි අපි බලාපොරොත්තු නොවුණු අපි අකමැති දේවල් අපේ හිතේ හටගත්තට පස්සේ ඒව අපෙන් හිතෙන් අයින් වෙනකන් අපිට ඉවසීමක් නැහැ. දැන් පින්වත්නි කල්පනා කරලා බලන්න, අපි උදෑසන නැගිටලා දවසක් ගත කරද්දී අපිට මොන තරම් දේවල් වලට මූණ දෙන්න සිද්ධ වෙනවද? ඒ කියන්නේ අපි ඒ උදේ නැගිටලා දවස ගත කරනකොට ආසාව ඇති වෙන දේවල් වලට අපි මූණ දෙනවා. තරහ ඇති වෙන දේවල් වලට අපි මූණ දෙනවා. ඉරිසියාව හට ගන්න පුළුවන් දේවල් වලට අපි මුහුණ දෙනවා. බය ඇති වෙන දේවල් වලට අපි මුහුණ දෙනවා. මේ වගේ නොයේක් අරමුණු ගොඩාක් එක්ක අපි දවස ආරම්භ කරලා ඒ දවස ගත කරන්නේ. එතකොට අපේ හිත බය ඇති වෙනවා, ආසාව ඇති වෙනවා, ඡාගය ඇති වෙනවා, අනුකම්පාව ඇති වෙනවා, කනගාටුව ඇති වෙනවා, පස්දැවීම ඇති වෙනවා. මේ විදියට අපි මේ දවසත් තිස්සේ බැලුවොත් අපේ හිතේ ඇති වෙන ස්වභාවයන් එකට එකක් වෙනස්ව පවතිනවා. එතකොට සමහර වෙලාවට අපි ඒ දෙකෙම පීඩාවට පත් වෙනවා. දැන් අපි මෙහෙම හිතන්න, දැන් ඔන්න ඔබ කැමති මෙසිතින් ඉන්න. හැබැයි ඔබේ හිතට දිගටම තරහ, ද්වේෂය ඇති වෙන සිද්ධිම සිද්ධ වෙනවා. ඒතර ඔබ කඩාගෙන වැටෙන්න පුළුවන්, අයියෝ මේ මොකද්ද කියලා. සමහරලාට අපි ද්වේෂය තියෙනවා හිතේ, මේක නැති කරගන්න කැමති. නමුත් කොච්චර උත්සාහ කරත් නැති කරගන්න බැරි වෙන්න පුළුවන්. එතකොටත් අපිට ඒ පිළිබඳව ලොකු කලකිරීමක් එනවා. ඒ කියන්නේ අපේ තිබ්බ හොඳ දෙයක් නැති වෙනකොටත් හිතේ අපේ ලොකු කලකිරීමක් ඇති වෙනවා. ඒ වගේම තමයි අපි කැමති නැති දෙයක් අපේ හිතේ හටගත්තොත් ඒක ගැනත් අපිට ලොකු කලකිරීමක් එනවා. ඉතින් මේ විදිහට පින්වත්නි, මේ වෙනස් වෙන හිත එක්ක හටගන්න කුසල් හරි අකුසල් හරි එක්ක අපි පුදුමාකාර විදියට පීඩාවකට පත් වෙනවා. ඉතින් මේ පීඩාවෙන් ගැලවෙන්න පුළුවන් ලස්සන දහම් කාරණයක් තියෙනවා. ඔය පීඩාව නැති කරගන්න පුළුවන් ඉතා වටින දහම් කාරණයක් භාග්‍යතුන් වහන්සේ වදාළා. අන්නේ දහම් කාරණේ අපි හොඳට තේරුම් අරගෙන අපි ඒක අවබෝධ කරගත්තොත් අපිට මේ හිතේ ඇතින ස්වභාවයන්ට කලබල වෙන ගතිය,
හිතේ ඇති වෙන ස්වභාවයන්ට මානසිකව කඩා වැටෙන ස්වභාවය. හිතේ ඇති වෙන ස්වභාවයන්ටම ආඩම්බරකම් ආදී අකුසල් හටගන්න ස්වභාවය. මේ හැම දෙයකින්ම නිදහස් වෙන්න අවස්ථාවක් තියෙනවා. හැබැයි මේ එකම ධර්මය අපිට පිළිගන්න වෙනවා. දැන් අපි හැමෝම දැන් බලන්න හිතට ආසාව ඇති වුණ වෙලාවක ඒ ආසාව තුල අපි වාසය කරනවා. තරහ ඇති වුණ වෙලාවක ඒ තරහ තුල වාසය කරනවා. සමහරලාට අපි කැමති දේවලුත් අපි හිතේ තියාගෙන වාසය කරනවා. සමහරලාට අපි අකමැති දේවලුත් හිතේ තියාගෙන වාසය කරනවා. ඉතින් මේ විදිහට වාසය කරද්දී බොහෝ අය තමන්ගේ ජීවිතයට පීඩාවටපත් වෙනවා. ඉතින් ඒකට අපිට ගොඩාක් වටින දහම් කාරණයක් තමයි මේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම බුද්ධ වචනයක් වදාලා. ඒ තමයි නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි. පින්වත් මහණනි මගේ බුදු ඇසට වෙන කිසිම ධර්මයක් පේන්නේ යං ඒවං ලහු පරිවත්තං යත ඉදං චිත්තං. ඒ තමයි කියනවා සැනකින් වෙනස් වෙලා යන වේගයෙන්ම වෙනස් වෙලා යන දෙයක් මේ හිත තරම්. බලන්න භාග්‍යතුන් වහන්සේට අපේ හිත ගැන මොන තරම් අවබෝධයක් තිබිලා තියෙනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මගේ බුදු ඇසට පේන්නේ නැහැ කියනවා හිත තරම් වේගයෙන් වෙනස් වෙන දෙයක්. දැන් අපිට මේ ලෝකේ ගොඩාක් දේවල් පේනවනේ වෙනස් වෙන. කාලගුණේ වෙනස් වෙනවා පේනවා, දේශගුණේ වෙනස් වෙනවා පේනවා, මිනිස්යන් වෙනස් වෙනවා පේනවා, ශරීර වෙනස් වෙනවා පේනවා. මේ නොයේක් දේවල් අපිට පේනවා තියෙන ස්වභාවයේ නැති වෙලා වෙනස් ස්වභාවයකටපත් වෙනවා. නමුත් අපිට සාමාන්‍ය හිතෙන්නේ මේ හිතේ මෙච්චර වේගෙන් වෙනස් වෙනවා කියලා. නමුත් හිත කියන දේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොච්චර වේගෙන් වෙනස් වෙනවද කියන්නේ යාවංචිදම් භික්ඛවේ උපමාපින සූකරා යාව ලහු පරිවත්තං චිත්තන්ති. පින්වත් මහණනි උපමාවකින්වත් ඒක කියන්න බෑ. උපමාවකින්වත් කියන්න බෑ මෙච්චර වේගින් හිත වෙනස් වෙනවා කියලා උපමාවකින්වත් කියන්න බෑ කියනවා. එහෙනම් බලන්න පින්වත්නි සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ අපිට තේරුම් ගන්න අපහසු දේවල් උපමා දේශනා කරලා පැහැදිලි කරලා තියෙනවා. හිත වෙනස් වෙන වේගය උපමාවකින්වත් කියන්න බෑ කියනවා. ඒතර පින්වත්නි ඔබටත් මටත් තියෙන්නේ අන්න ඒ වගේ වෙනස් වෙන හිතක්. එච්චර වේගයකින් හිතක් වෙනස් වෙන හිතක්. නමුත් සාමාන්‍යයෙන් අපිට අපේ ජීවිතය තුළ අපිට එහෙම හිතෙන්නේ නැහැ. සමහර වෙලාවට අපිට මෙහෙම වෙන්නේ. ඒ තමයි අපේ හිතේ හොඳ දේවල් හටගත්තට පස්සේ අපි හිතන දිගටම ඒවා හොඳටම තියෙයි කියලා. නරක දේවල් හටගත්තට පස්සේ අපිට හිතෙනවා අයියෝ මේ දේවල් මගේ හිතේ තියෙනවනේ කියලා ඒකට කලබල වෙනවා. ඉතින් මේ විදිහට අපි මේ හිතත් එක්ක කටයුතු කරද්දී හිතේ ඇත්ත ස්වභාවය දන්නේ නැතුව කටයුතු කරද්දී අපි මේ හිත නිසාම දුකටපත් වෙනවා, පීඩාවටපත් වෙනවා, කලබලයටපත් වෙනවා. මේ ස්වභාවයන් හැම එකටම අපිට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපිට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ පිළි අරගෙන අපි ඉස්සරෝම තේරුම් ගන්න ඕන මේ හිත තරම් වේගයෙන් ලෝකේ වෙනස් වෙන තව දෙයක් නෑ කියලා. ඒ කියන්නේ අපිට එහෙනම් මේ වෙලාවේ මේ හිතේ තියෙන ස්වභාවය ඊළඟ මොහොතේ වෙනස් වෙලා යන්න පුළුවන්. ඒකට ලොකු වෙලාවක් යන්නේ. පොඩි වෙලාවකින් මේ හිත වෙනස් වෙන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒකයි වදාළේ හිත හොඳ පැත්තට හැරෙව්වොත් හිත තරම් හොඳ දෙයක් මේ ලෝකේ නෑ කියනවා. ඒ වගේම තමයි හිත නරක පැත්තට ගියොත් හිත තරම් නරක දෙයක් මේ ලෝකේ නෑ කියනවා. දැන් බලන්න පින්වත්නි මේ ලෝකේ හොඳම කෙනා බිහි වුණේ මොකක් හොඳ වෙලාද? හිත හොඳ පැත්තට හරවලා. මේ ලෝකේ නරක කෙනාම බිහි වුණේ හිත නරක පැත්තට හරවලා. එතකොට මේ හිත හොඳ පැත්තට ගියොත් හොඳටම හොඳ වෙනවා. නරක පැත්තට ගියොත් හොඳටම නරක වෙනවා. එතකොට අපි හැමෝටම තියෙන්නේ අන්න ඒ වගේ හිතක්. ඒ නිසා අපි මේ හිතේ මේ වෙනස් වෙන ස්වභාවය හොඳට තේරුම් ගන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දැන් අපි ගත්තොත් දැන් අපේ මේ වෙලාවේ අපේ හිත තුළ තියෙන්න පුළුවන් ද්වේෂය, තරහ.
අපි හිතන්න හොඳ නෑ මේක දිගටම තියෙයි කියලා. එහෙම හිතේ දේශය ඇතිලා අපි කලබල වුණා කියලා සමහරලාට ඒක හිතින් අයින් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපේ හිතේ මේ වෙලාවේ තියෙන්න පුළුවන් ලොකු බයක්. ඒතර අපි බය වෙන්න පුළුවන්. අනේ මගේ හිතේ බය තියෙනවා මේක නැති වෙන්නේ නැති වෙයිද දන්නේ නැහැ කියලා. ඒ වගේම අපේ හිතේ හට ගන්න පුළුවන් මේ වෙලාවේ ක්‍රෝධයක්, වෛරයක්. අපිට හිතෙන්න පුළුවන් මේ හිත වෙනස් වෙන්නේ නැතුව දිගටම තියෙදි කියලා. එහෙම එකක් නැහැ. ඒකේ ස්වභාවය තමයි හොඳ වේවා නරක වේවා මේ හිතේ හට ගන්නවා. හැබැයි මේ හිත වේගෙන් වෙනස් වෙනවා. එහෙනම් පින්වත්නි අපි මේ හිත විශ්වාස කරගෙන කටයුතු කළොත් අනිවාර්යෙන් අපි අමාරු වෙටනවා. අපි අමාරු වෙටනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කාලෙනත් ඒ වගේ. දැන් හිතේ හොඳ දෙයක් හට අරගත්තට පස්සේ අපි කියමු මෙස්සිතම හටගත්තා කියලා. එතකොට අපි හිතට රැවටෙන්න පුළුවන් අනේ මගේ හිත හොඳට මෛත්‍රිය තුල තියෙනවා. ආයෙ මට නම් තරහ යන්නේ නැති වෙයි. මගේ හිත මෛත්‍රියෙන්ම තියෙයි කියලා අපි සමහරලාට හිතගෙන අදිතාක්සේරුවක් ගන්න පුළුවන්. මගේ හිත නම් හොඳයි මං හිත හදාගෙන ඉන්නේ. ආයෙ මගේ හිත මට ප්‍රශ්නයක් නැහැ. ආයෙ කාටවත් මගේ හිත වෙනස් කරන්න බෑ. අන්න ඔය වගේ දේවල් අපි කියනවා. ඒතර මේ හැමදේම කියන්නේ අපි හිත විශ්වාස කරලා. හැබැයි අපිවත් දන්නේ හිතේ අකුසල් හට අරගෙන හිත විනාශන තැන. ඒ වගේම හිතේ නරක දේවල් හට ගන්න කෙනෙක් හිතන්න පුළුවන් අනේ මට නම් මේ මෛත්‍රිය පුරුදු කරන්න බෑ. මට හැමතිස්සෙම දේශය ඇති වෙනවා. මට නම් බුද්ධානුස්සතිය වඩන්න බෑ. මගේ හිතේ හැමතිස්සෙම නිදිමත එනවා. මට නම් මේ දේවල් මතක තියාගන්න බෑ. මට හැමතිස්සෙම අමතක වෙනවා. මෙන්න මේ වගේත් හිතන්න පුළුවන්. එතකොට ඒ කොයි ස්වභාවය වුණත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හිත තරම් වේගෙන් වෙනස් වෙන දෙයක් බුදු ඇසින් දකින්නේ නැහැ කියලා. ඉතින් පින්වත්නි අපි එනම් හොඳට තේරුම් ගන්න ඕන කාරණයක් තමයි මේ හිතේ පවතින මේ කිසි දෙයක් ස්ථිර නැහැ. ඕන වෙලාවක වෙනස් වෙලා යන්න පුළුවන්. හිතේ හටගන්න නරක දේවලුත් දිගටම තියෙන නිත්‍ය දේවල් නෙමෙයි. හිතේ හටගන්න හොඳ දේවලුත් දිගටම තියෙන නිත්‍ය දේවල් නෙවෙයි. ඒ එච්චර වේගෙන් මේ හිත වෙනස් වෙවි යනවා. එතකොට අපි හිතේ අකුසලයක් හටගත්තා කියලා ඒකෙන් කලබලයට පත් වෙලා ඒක නැති වෙන්නෙත් නැහැ. ඒ වගේම තමයි හිතේ කුසල් තියනවා කියලා අපි ඒකට ආඩම්බර වුණොත් ඒකත් අපිට අනතුරක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි හිතගෙන බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තමයි විශ්වාස කරන්න ඕනේ. මොකද්ද බුදුරජාණන් වහන්සේ වදාළ හිතතරම් මේ ලෝකේ වේගයෙන් වෙනස් වෙන දෙයක් තවත් බුදු ඇසට පේන්නේ නැහැ කියනවා. දැන් බලන්න පින්වත්නි මේ හිතේ ස්වභාවය කොච්චර තේරුම් ගන්න දුෂ්කර දෙයක්ද කියන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක භික්ෂුන් වහන්සේනමක් හිටියා. ඒතර මේ ස්වාමීන් වහන්සේ බොහෝමත්ම ශ්‍රද්ධාවෙන් පැවිදි වුණා. පැවිදි වෙලා බණ භාවනා කරන්න පටන් ගත්තා. උන්වහන්සේ කල්පනා කළා මම ඉක්මනට මේ හිතේ සමාධිය ඇති කරගන්න සොහොනට යනවා. සොහොනට ගිහිල්ලා මේ සොහොනේ මලකුණු අරබයා මලකුණු තියෙනවනේ. ඒ මලකුණක් මූලික කරගෙන මම අසුභ භාවනාව නැත්තම් නවසීවතිකේ වඩනවා කියලා පිටත් වුණා. දැන් ඔන්න හොඳටම කුණු වෙච්චි මලකුණක් තියෙනවා. ඊතරේ මලකුණ දිහා බලාගෙන උන්වහන්සේ දැන් භාවනා කරනවා. දැන් බලන්න බොහොම ශ්‍රද්ධාවෙන් ජීවිතය ගැන අවබෝධයක් ඇතුව නිවන් දකින අදහසින් පැවිදුණු උතුමේ. දැන් අර මලකුණ දිහා බලාගෙන ඉන්නකොට මේ ස්වාමීන් වහන්සේගේ හිතට ආසාව වෙන්න පටන් ගත්තා. දැන් හිතේ ඒ මලකුණ කෙරෙහි ඇල්ම ඇති වෙනවා. දැන් බලන්න මේක සාමාන්‍යයෙන් අපි හිතුවොත් එහෙම අපිට හිතාගන්න බැරි දෙයක්. ඊට පස්සේ මේ ස්වාමින් වහන්සේ පුදුම වුණා මේ මොකද මේ වෙන්නේ කියලා. ඊට පස්සේ උන්වහන්සේ එමීට එතනින් නැගිටලා පැත්තකින් වාඩිලා හිත දිහා හොඳට බැලුවා මොකද්ද මගේ හිතට මේ වුනේ කියලා. ඉතින් එහෙම විමසගෙන යනකොට උන්වහන්සේට මේ හිතේ ස්වභාවය තේරුම් ගන්න ලැබුණා. බතක් ඉදෙන වෙලාවක් ගියේ කියනවා උන්වහන්සේ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. දැන් බලන්න පින්වත්නි බතක් ඉදෙන්න අපි කියමු පැය භාගයක් ගියා කියලා.
එතකොට පෑ භාගයට කලින් තිබ්බ හිතේ ස්වභාවය කොයි වගේ එකක්ද? මලමිනියකට කුණු වෙච්ච මලකුණකට ආස හිතෙන හිතක්. පෑ භාගයට පස්සේ තියෙන හිත කොයි වගේ එකක්ද? කිසිම ලෝකේ කිසිම රූපයකට ඇලෙන්නේ නැති හිතක්. එතකොට මේ පෑ භාගයේ ඇතුළත මේ හිත කොච්චර වෙනස් වුණාද? දැන් උන්වහන්සේ බේරුනේ උන්වහන්සේ විශ්වාස කරේ හිත නෙවෙයි. උන්වහන්සේ විශ්වාස කරේ ධර්මය. හිත විශ්වාස කරපු කෙනෙක් නම් එදාම සිවුරු අරිනවා. උන්වහන්සේ හිතනවා එහෙනම් අයියෝ මම මෙච්චර පැවිදිලා මේක ගිහි කෙනෙක්ටවත් වෙන දෙයක් නෙවෙයි. මේක ලෝකේ සාමාන්‍ය මිනිස්සෙකුටවත් වෙන දෙයක් නෙවෙයි මට උනේ. මට නම් කවදාවත් මේ හිත නම් දියුණු කරන්න හම්බෙන්නේ මේ කුණු වෙන මලකුණකට මගේ හිතේ ආසාව ඇති වෙනවානේ. කොහොමද මම මේ වගේ හිතක් දියුණු කරන්න කියලා ওই විදිහට කල්පනා කර යා අනිවාර්යෙන් හිත වට ගන්නවා. නමුත් උන්වහන්සේ තමන්ගේ හිත විශ්වාස කරේ නැහැ. උන්වහන්සේ විශ්වාස කරේ ධර්මයේ. එනිසා උන්වහන්සේ පැත්තකට ගිහිල්ලා ධර්මයේ තුලින් බැලුවා මේ හිතට මොකද උනේ කියලා. අරහත්ත්වයටපත් වුණා. දැන් බලන්න පින්වත්නි, ඒකයි අපිට මේ වෙලාවේ කොච්චර නරකද හිතක් තිබ්බත් අපිට හිතන්න බෑ ඊළඟ මොහොතේ හටගන්න හිත මොකද්ද කියලා. ඉතින් ඒ නිසා අර ගොඩාක් අය හිතගෙන තීරණ තමන් අරගෙන තමන් විසින්ම හිතගෙන තීරණ ගන්නවා. ඒ කියන්නේ මට නම් ওই මෛත්‍රිය කවදාවත් වඩන්න මට හරියට තරහ යනවා. මට නම් ওই කියන භාවනා වඩන්න බෑ. මට භාවනා කරනකොට නිින්ද යනවා. මට භාවනා කරනකොට හිත විසිරෙනවා ගා අපි අපේ හිතගෙන අපිම තීරණය කරලා තියෙනවා. නමුත් පින්වත්නි, හිත කියන්නේ එහෙම දෙයක් නෙවෙයි. ක්ෂණයකින් වෙනස් වෙලා යන්න පුළුවන් දෙයක්. දැන් උදටම පැහැදිලි බලන්න මේ ස්වාමින් වහන්සේ හිත විශ්වාස කරන්නේ නැතුව ධර්මයේ විශ්වාස කරපු නිසා උන්වහන්සේට පුළුවන් වුණා හිතින් නිදහස් වෙන්න. ඒතර දැන් අපිට ඒ වගේ සිද්ධි අපේ ජීවිතේ වෙලා නැහැ. නමුත් අපේ හිතේ මේ පොඩි හරි අකුසලයක් හටගත්තොත් අපි සම්පූර්ණයෙන් ඒක අතහරිනවා. මට නම් මේ කරන්න බෑ. දැන් සමහර අය භාවනා කරන්න පටන් ගන්නවා, සිල් රකින්න පටන් ගන්නවා, ඊට පස්සේ සිහිය දියුණු කරන්න පටන් ගන්නවා. පොඩ්ඩක් හරි ඒක කරගන්න බැරි වුණ ගමන් එයාම මානසිකව හිතින් වැටිලා අනේ මට නම් මේක කරගන්න බෑ කියලා අතාරින අය කොච්චර ලෝකේ ඉන්නවද? ඒ තමන්ම තමන්ගේ හිතගෙන තීරණය කරලා තමයි එහෙම වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඇයි එහෙම වෙන්නේ? මේ හිතගෙන විශ්වාස කරනවා. එතකොට හිත විශ්වාස කරන්න පුළුවන් එකක් නෙවෙයි. මොකද හිතතරම් වේගයෙන් වෙනස් වෙන දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදු ඇසින් වෙන දකින්නේ නැහැ කියලා. ඒ වගේම තමයි පින්වත්නි, හිත හොඳට තියෙද්දිත් අපි ඒ හොඳට තියෙන හිතටත් රැවටෙනවා. සමහරලාට ඔන්න අපිට දිගටම ඉවසීම තිබ්බොත් අපි හිතනවා හරි දැන් මගේ ඉවසීම සම්පූර්ණයි. මට නම් ආයේ ප්‍රශ්නයක් නැහැ කියලා. ඒකේ අවධානමක් ගන්නෑ. මට නම් දැන් හොඳට මෛත්‍රී සිත තියෙනවා. මගේ හිත නම් දැන් හොඳට එකග වෙලා තියෙන්නේ. මගේ හිත නම් වෙනස් වෙන්නේ මට මගේ හිත විශ්වාසයි කියලා අපි සමහරලාට හිතගෙන ලොකු විශ්වාසයක් ඇති කරගන්නවා. මගේ හිත මට විශ්වාසයි කියලා. එහෙම විශ්වාස කරපු ගමන් ඒ හිතේ අවධානම අපි ගන්නෑ. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? අපි හිතපු නැති වෙලාවකේ හිත වෙනස් වුණොත් එහෙම අපිට එතනින් එහාට යමක් කරගන්න බැරි විදියට අපේ හිත කඩාගෙන වැටෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ පවා එහෙම වුණා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට එක බිසුන් වහන්සේලා පිරිසක් ගියා භාවනා කරන්න. වනාන්තරයට ගිහලා කාලයක් තිස්සේ භාවනා කළා. ඒ භාවනා කරනකොට මේ හිත සංසිඳුණා. දැන් Tamanටම හිතනවා Taman නිකලෙස් වගේ. මේ හිතේ ආයෙනම් ආසාව හටගන්නේ, ආයෙනම් තරහ හටගන්නේ නැති, ආයෙනම් ඊර්ෂියාව හටගන්නේ නැති මේ හිත දැන් හොඳටම සංසිඳුණා වගේ කියලා හිතුවා. දැන් නම් අපි රහතන් වහන්සේලා තමයි කියලා හිතුවා. ඉතින් ඊට පස්සේ මේ ස්වාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට එනවා මේ අරහත්ත්වය ප්‍රකාශ කරන්න. ඊතර මේ අරහත්ත්වය ප්‍රකාශ කරන්න බුදුරජාණන් වහන්සේ ළඟට එද්දී බුදුරජාණන් වහන්සේ දැනගත්තා මේ අය අරහත්ත්වයට පත් වෙලා නැහැ. මේ තමන්ගේම හිතට තමන් රැවටිලා ඉන්නේ. රාගේ ප්‍රහාණය නොවුණු හිතට රාගේ ප්‍රහාණය වුණා කියලා හිතාගෙන ඉන්නවා.
එච්චරකට මේ හිත සංසිඳිලා. රාගයක් නැති මට්ටමට මේ හිත සංසිඳිලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දැක්කා නමුත් මේ අය කාලයක් තිස්සේ මේ භාවනා කරපු නිසා වනාන්තරයේ වාසය කරපු නිසා අකුසල් අරමුණුත් එක්ක වාසය නොකරපු නිසා මේ හිතේ සංසිඳීමක් තියෙන්නේ. එහෙම නැතුව නිකලෙස්සලා නෙමෙයි කියලා. බුදුරජාණන් වහන්සේ ළඟට මේ භික්ෂුන් වහන්සේලා 509 වැඩම කරද්දී බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දැනුම් දුන්නා ආනන්ද මේ අයට මං හම්බෙන්න කලින් සෝහනටත් ගිහිල්ලා එන්න කියලා. දැන් අර ස්වාමීන් වහන්සේලා සෝහනට ගියා. සෝහනට යනකොට දැන් සෝහනේ කුණු වෙන මලකුණුත් තියෙනවා. ඒ වගේම අලුතෙන්ම ගෙනල්ලා දාපු මලකුණුත් තියෙනවා. දැන් එතකොට මේ මලකුණු දකින්නකොට අර අලුතෙන් එදා මැරිච්චයාගේ ඒ ශරීර දකින්නකොට මේ ස්වාමීන් වහන්සේලා හිතේ ආසාව උපන්නා. එතකොට දැනගත්තා තමන් නිකලෙස්සලා නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ 이르දියෙන් එතෙන්ට වැඩලා ධර්ම දේශනා කළා අරහත්ත්වයටපත් වුණා. දැන් බලන්න මේ ස්වාමීන් වහන්සේලා තමන්ගේ හිතට රැවටුණා. තමන්ගේ හිත දැන් හොඳටම හොඳයි කියලා. ඉතින් මේ ස්වභාවයත් මේ හිතේ තියෙන. එතකොට හිතනවා ආයේ මේ හිත වෙනස් වෙන්නේ නැති කියලා. නමුත් සමහර අවස්ථා තියෙනවා අපිවත් දන්නේ මේ හිතේ ආසාව හටගන්න වෙලාව. අපිවත් දන්නේ මේ හිතේ ද්වේෂය හටගන්න වෙලාව. අපිවත් දන්නේ මේ හිතේ බය හටගන්න වෙලාව. අපිවත් දන්නේ මේ හිතේ ඊර්ෂ්‍යාව හටගන්න. ඒ වගේ එක පාට හිත වෙනස් වෙලා යනවා. පින්වත් දැන් එක තැනක තියෙනවා ධර්මයේ ඒ තමයි දැන් ඔන්න යම් තැනක දූවිලිය විශ්සෙනවා. ඒ දූවිලිය විශ්සෙවිසි තියෙන තැනට මහ වැස්සක් එනවා. ඒතර මේ මහ වැස්සක් ආවට පස්සේ එතන ඔන්න ඒ දූවිලි නැති වෙලා එතන මඩ වෙනවා. ඒතර කෙනෙක් කියන්න පුළුවන් ආයෙ නම් මෙතන දූවිලි හටගන්න නැති වෙයි කියලා. එහෙම කියන්න බෑ කියනවා. ආයෙ පහු ඒ වැස්ස නතර වෙලා පෑවිල්ලා නැවත එතන දූවිලි මතුවෙන්න පුළුවන් කියනවා. ආන් ඒ වගේ කියනවා මේ හිත. මේ හිත හොඳට සංසිඳිලා ගියාට හිතන්නේවත් නැති වෙලාවක ආයෙ පහු එවිස්සලා ඉන්න පුළුවන්. ඒ වගේම කෙනෙක් කියන්න පුළුවන් කියන ඔන්න ගවයෙක් ඉන්නවා. ඒ ගවයා හොඳට দমনය කරලා කණුවක ගැට ගහලා ඉන්නවා. කෙනෙක් කියන්න පුළුවන් කියන මේ ගවයා ආයෙ නම් කුලප්පු වෙන්නේ නැති වෙයි. ඇවිස්සෙන්නේ නැති වෙයි කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා හිතපු නැති වෙලාවක ඒ ගවයා කුලප්පු වෙන්න පුළුවන් කියනවා. අන්න ඒ වගේ තමයි මේ හිත. එතකොට පින්වත්නි සාමාන්‍යයෙන් අපි හිතේ ස්වභාවයේ හොඳ ස්වභාවයටපත් වුණාට පස්සෙත් අපි හිතන්න පුළුවන් මට නම් මේ වගේ හිතක් තියෙන කියලා අපි ඒ අවදානම ගන්න නැතුව අපි අපේ හිතට මුලා වෙන්න පුළුවන්. ඒ මුලා වුණාට පස්සේ ආයෙ පහුව අපි අමාරු වෙටෙන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුන් වහන්සේලාට දැන් වස් සමාදන් වෙන්න යනවනේ. ඒතර වස් සමාදන් වෙන්න ගියපුවාම එතන මාස 3ක් වැඩ ඉන්නවා. එතන නිදානියක් එහෙම මතුනොත් ඉන්න එපා කියනවා යන්න කියනවා වස් කැඩුනත් කමන්නේ කියලා. ඇයි හේතුව? ලහු පරිවත්තං චිත්තං. හිත වේගෙන් වෙනස් වෙන්න පුළුවන් කියනවා. ඒ වගේ මේ ප්‍රදේශයක කාන්තාවන් හැසිරෙනවා නම් ඉක්මනට එතනින් යන්න කියනවා ලහු පරිවත්තං චිත්තං. හිත වේගෙන් වෙනස් වෙන නිසා. දැන් එතකොට අපිට තේරෙනවා මේ හිත හොඳට තිබ්බත් ඕන වෙලාවක මේ හිත වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ හිත නරකට තිබ්බත් ඕනම වෙලාවක මේ හිත වෙනස් වෙලා යන්න පුළුවන්. එහෙනම් පින්වත් බලන්න අපි මේ නරකට තියෙනවා නම් යම් අකුසල් එකතු වෙලා මේ හිත ඒක විශ්වාස කරලා සමහරලාට අපි හිතන්න පුළුවන් මේ හිත නම් හදන්න බෑ. මේ හිත නම් ගොඩ ගන්න බෑ. මේ හිත නම් හොඳ හතට හරවන්න බෑ කියලා සමහර අය තමන්ම හිතගෙන තමන් තීරණ අරගෙන මේ හිත වට්ටගෙන ඉන්නවා. සමහර අය මොකද වෙන්නේ? තමන්ගේ හිතගෙන තමන් තීරණ ගන්නවා මේ හිත නම් ආය හොඳටම හදලා තියෙන්නේ. මේ හිත නම් වෙනස් වෙන්නේ මේ හිත දැන් ආය කවුරු කිව්වත් කාටවත් වෙනස් කරන්න බෑ කියලා සමහරලාට හිතගෙන හිතාගෙන ඉන්නවා. ඒයට මොකද වෙන්නේ? තමන්වත් දන්නේ තමන්ගේ හිත වෙනස් වෙන තැන. ඒ නිසා පින්වත්නි මේ හිත අවබෝධ කළේ බුදුරජාණන් වහන්සේ. මේ හිතේ හැම ස්වභාවයක්ම අවබෝධ කළේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා අපිට මේ හිත ගැන අපිට හිතන දේවල් අපි ගන්න තීරණ ඔක්කොම වර්ධිනවා. ඒ නිසා මොකද හේතුව? අපි සමහරලාට ඒ තීරණ ගන්න මේ හිතටම මුලා වෙලා වසඟ වෙලා. ඉතින් අපිට ඒ නිසා ගොඩාක් වටිනවා බුදුරජාණන් වහන්සේ මේ හිත ගැන දේශනා කරන දේවල් අදහා ගැනීම, විශ්වාස කිරීම.
දැන් බුදුරජාණන් වහන්සේ වදාලා නම් මේ හිත තරම් ලෝකේ වේගෙන් වෙනස් වෙන දෙයක් නෑ කියලා. අන්න ඒක තමයි අපි පිළිගන්න ඕනි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ. දැන් එහෙනම් පින්වත්නි දැන් අපි මේ වෙලාවේ අපේ හිතේ හිතන්න මෙහෙම. දැන් ඔන්න අපි මේ වෙලාවේ හිතේ මෛත්‍රිය තියෙනවා. මෛත්‍රී සිතක් තිබ්බට අපි ආඩම්බර වෙන්න හොඳ නැහැ. ඔන්න මගේ හිත නම් දැන් මෛත්‍රිය තියෙන අය නම් මට වරදින්නේ නැහැ. පුළුවන් නම් මට දේශය අවශ්‍යපල්ලා. පුළුවන් නම් මට තරහ ගස්සපල්ලා කියලා සමහරවිට අපි අනිත් අයට අභියෝගයක් දෙනවා. එහෙම වුණාම තමන් ලොකු අදි විශ්වාසයක් තියාගෙන හිතගෙන තමන්වත් දන්නේ නැති වෙලාවක මේ හිතේ නැවත දේශය ඇති වුණොත් තමන් එදාට තමන්ගේ හිත කඩාගෙන වැටේවි. අයියෝ මේ මොකද මේ මට උනේ කියලා. නමුත් අපේ හිතේ මේ වෙලාවේ මෙස්සිත තියෙනවා නම් අපි ඒක ගැන අවධානයෙන් හිටියනම් මේ මෙස්සිත ඕන වෙලාවක නැති වෙන්න පුළුවන්. ඒ නිසා මං හොඳ සිහියෙන් ඉඳලා මෙස්සිතම වඩනවා. හිත කියලා කියන්නේ මේ වගේ දෙයක් කියලා අපි හොඳ අවධානයෙන් හිටියනම් අපිට අවස්ථාව ලැබෙනවා ඒ හිතේ මෙස්සිත දිගටම පුරුදු කරගන්න. ඒ වගේම තමයි අපේ හිතේ මේ වෙලාවේ දේශය තියෙනවා නම් අපි ඒකට කලබල වුණා කියලා වැඩක් නැහැ. අපි කල්පනා කරන්න ඕනේ මේ දේශ සහගත හිත ඕනෑම වෙලාවක වෙනස් වෙනවා. මේ දේශ සහගත හිතත් අනිත්‍යයි. මේ දේශයට අදාළ හේතු මේ හිතේ සකස් වුණ නිසා මේ වෙලාවේ හිතේ තරහ තිබ්බට මේ හේතු නැති වුණ ගමන් මේ හිතේ තරහ නැති වෙනවා කියලා තමන් හිතේ ස්වභාවය ඒ වෙලාවේ දකින්න උත්සාහ ගත්තොත් තමන්ට ඒක ලොකු ලාභයක්. දැන් බලන්න අපිට මොකද්ද වෙන්නේ පින්වත්නි? දැන් ඔන්න අපේ හිතේ තරහ ඇති වුණොත් එහෙම අපි ඒ තරහ අයිති කරගන්නවා. කොහොමද අයිති කරන්නේ? ඔන්න මට තරහ ගියා. දැන් මට තරහ ගිහිල්ලා ඉන්නේ කියලා ඒ හිත අපි අයිති කරගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එහෙම එක පැත්තකට අපිට වෙනවා අපි ඒක කොහොම හරි මම මේ තරහ කොහොම හරි නැති කරගන්න ඕන කියලා එහෙම පීඩාවටපත් වෙනවා. එහෙම නැත්නම් අපි පීඩාවටපත් වෙනවා අයියෝ මම මෙස්සිතින් හිටියා මොකද්ද මේ මට උනේ කියලා. අපිට මේ දෙකෙන්ම මිදෙන්න අවස්ථාවක් තියෙනවා. අපි ඉස්සරවම තේරුම් ගන්න ඕන මෙන්න මේ හිතේ ද්වේෂය උපන්නා. අපි දැන් මෙස්සිතක මෛත්‍රිය තුල අපේ හිත තියෙනවා නම් අපි හැමතිස්සෙම අවධානයෙන් ඉන්න ඕන අපේ හිතේ කොයි වෙලාවක හරි ද්වේෂයක් උපදින්න පුළුවන් කියලා. එහෙම අපි අවධානයෙන් හිටියොත් එහෙම අපි දන්න ඕන්න ද්වේෂය උපන්නා. හැබැයි මේ ද්වේෂය උපන්නට පස්සේ මේ ද්වේෂය නිකම් හටගත්තු දෙයක් නෙවෙයි. යම් හේතුන් නිසා හටගත් එකක්. එහෙනම් මේ හේතු නැති වුනහම මේ ද්වේෂය නැති වෙනවා කියලා තමන් ඒ හටගත් හිත තේරුම් ගන්න උත්සාහ ගන්න ඕන. ඒ හිත දිගටම තියෙන්නේ දැන් බලන්න පින්වත්නි උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් බලන්න අපි චූටි කාලේ ඉපදුනානේ. අපි පොඩි කාලේ ඉඳලා මේ දක්වා අපේ ජීවිතේ ගත කරනකොට අපේ හිතේ මොන දේවල් හටගත්තද? දැන් අපි චූටි කාලේ ආස කරපු දේවල් අපි ජීවිතේ මොනතරම් දේවල් තිබ්බද? සමහරවිට දැන් අපි මේ දේවල් වලට ආස කරනවද? නැහැ. අපි පොඩි කාලේ ආස කරපු බෝනික්කෝ තිබ්බා, ඇඳුම් පැළඳුම් තිබ්බා, අපි යන්න කැමති ගමන් තිබ්බා, අපි ආස කරන යම් පුද්ගලයෝ හිටියා. දැන් ඒවට අපි ආස කරනවද? නැහැ. ඇයි එහෙම උනේ? මේ හිත අනිත්‍ය වුණා. දැන් මේ දේවල් වලට අපේ හිත ආස කරන්නේ. ඊට පස්සේ ඔන්න අපි තරුණ කාලෙටපත් වුණාට පස්සේ අපි ආස කරන්නේ වෙන දේවල් වලට. ඊට පස්සේ ඔන්න අපි වයසට යනවා. ඒ වයසට යනකොට අපි ආස කරන්නේ වෙන දේවල් වලට. මේ විදිහට අපි ආසාව වෙනස් වෙවි යනවා. සමහරවිට අපි ඊයේ ආස කරපු දෙයට අද ආස කරන්නේ. අද ආස කරන දෙයට හෙට ආස කරන්නේ. අන්නේ විදිහට හිත වෙනස් වෙනවා. නමුත් අපි මේ ආසාවෙන් කොච්චර පීඩා විඳිනවද? දුකටපත් වෙනවද? අපහසුතාවයටපත් වෙනවා. සමහරවිට අද ආස කරන දේවල් අපි දිගටම ජීවිතේ තියාගන්න අද දවසේ පීඩාවෙන් ඉන්නේ. අද ආස කරන දේවල් හෙට නැති වෙයි කියලා අපි මහා දුකකින් මහා බයකින් වාසය කරනවා. නමුත් අපි හෙට ආස කරන්නේ වෙන දෙයකට. ඒ වගේම බලන්න අපි චූටි කාලේ ඉඳලා ගත්තොත් අපේ ජීවිතේ අපිට මොනතරම් තරහ ඇති වුණ අවස්ථා තියෙනවද? පොඩි කාලේ අපිට තරහ ආපු අවස්ථා තියෙන්නේ මොනතරම් අවස්ථා තියෙනවද? නමුත් ඒ දේවල් වලට අද තරහ යන්නේ නැහනේ. දැන් චූටි ළමයින්ට තරහ යන දේවල් තියෙන්නේ තමන් අතේ තියාගෙන ඉන්න දෙයක් ගත්තොත්, තමන් අතේ තියෙන බෝනික වෙන කෙනෙක් ගත්තොත්, ඊට පස්සේ තමන්ට කවන්න හදන බත් කට වෙන කෙනෙක්ට කවන්න ගියොත් ඒ පොඩි කෙනෙක් තරහ ගන්නවනේ. ඊට පස්සේ පොඩ්ඩක් බිත්තියක හැප්පුණොත්,
ඊට පස්සේ කිරි දෙන්නේ නැති වුණොත් එයා අඬනවා තරහෙන්. නමුත් අද අපි මෙහෙම හිටියට එදා අපි ඒ දේවල් වලට තරහ ගත්ත පිරිසක් වෙන්න පුළුවන්. අද අපිට ඒ දේවල් වලට තරහ යන්නේ නැහැ. අද අපිට තරහ යන්නේ වෙන දේවල් වලට. අපිට එහෙනම් ඒ තරහ දිගටම යනවා නම් ඒ තරහයිතම නම් තියෙන අදත් ඒක තියෙන්න ඉබේ. නැහැ. අපිට අද තරහ යන්නේ වෙන දේවල් වලට, හෙට තරහ යන්නේ වෙන දේවල් වලට. ඇයි මේ හිත අනිත්‍ය වෙවි යනවා. අපිට දැන් චූටි කාලේ ඉරිසියාව ඇති වෙච්ච දේවල් වලට තරුණ කාලේ ඉරිසියාව ඇති වෙන්නේ. තරුණ කාලේ ඉරිසියාව ඇති වෙන දේවල් වලට නාකි වුණාට පස්සේ ඉරිසියාව ඇති වෙන්නේ. පොඩි කාලේ අපි බය වුණු දේවල් වලට තරුණ කාලේ බය වෙන්නේ. තරුණ කාලේ බය වෙන්න දේවල් වලට වයසට ගියාට පස්සේ බය වෙන්නේ. නමුත් ඒ අරමුණු එකක්. නමුත් අපේ ඒ ආසාවන් වෙනස් වෙවි යනවා. අපි ආස කරන දේවල් වෙනස් වෙවි යනවා. අපිට දේශය ඇති වෙන දේවල් වෙනස් වෙවි යනවා. අපිට බය ඇති වෙන දේවල් වෙනස් වෙවි යනවා. අපිට වෛරය ඇති වෙන දේවල් වෙනස් වෙවි යනවා. ඒතර බලන්න මේ හිත කියන්නේ කොච්චර අනිත්‍ය දෙයක්ද? ඊ ආස කරපු දෙයට හිත අදාස නැහැ. අදාස කරන දෙයට හිත අනිද්දට ආස නැහැ. ඊයේ තරහ ගියපු දෙයට අද තරහ යන්නේ. අද තරහ යන දෙයට හෙට තරහ යන්නේ. ඊයේ බය වුණු දෙයට අද බය වෙන්නේ. අද බය වුණු දෙයට හෙට බය වෙන්නේ. එතකොට එහෙම උනේ පින්වත්නි එකම හිතක් නම් තියෙන්නේ. වෙනස් නොවන හිතක් නම් තියෙන්නේ. ඊයේ ද්වේෂයෙන් හිටපු කෙනාට අද මෙස්සිතින් ඉන්න බෑ. අද මෙස්සිතින් හිටපු කෙනාට හෙට තරහ යන්න විදියක් නැහැ. එකම හිතක් නම් තියෙන්නේ. නෑ මේ හිත වේගෙන් වෙනස් වෙවි යනවා. ඉතින් බලන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය මොනතරම් සත්‍යයක්ද? හිත තරම් වේගෙන් වෙනස් වෙන දෙයක් බුදු ඇසින් වෙන දකින්නේ නැහැ කියනවා. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන අපිට තියෙන්නේ ඒ වගේම හිතක්. එහෙනම් ඒ වගේ හිතක් තියෙන අපි කළ යුතු දේ මොකද්ද? ඒ හිත විශ්වාස කරන්න හොඳ නැහැ. ඒ අපි හටගන්න හිත ලොකුවට විශ්වාස කරගෙන අපි ඉස්සරහට යන්න හොඳ නැහැ. එහෙම වුණොත් අපි හිත වැටෙන වෙලාවේදී අපේ ජීවිතේම කඩාගෙන වැටෙන්න පුළුවන්. ද සමහර බලන්න පින්වත්නි සමහර පුද්ගලයන් අපි ලොකුවට විශ්වාස කරනවා. ඒ විශ්වාස කරාට පස්සේ ඒ පුද්ගලයා අපිට වංචාවක් කළොත්, ඒ පුද්ගලයා අපිට බොරුවක් කළොත් අපේ හිත අපි ගොඩාක් අපේ ජීවිතේ කඩාගෙන වැටෙනවානේ. අපි විශ්වාස කරපු හුද්දටම විශ්වාස කරපු කෙනෙක් අපිට ලොකු වංචාවක් කරොත් මොකද වෙන්නේ? අපි හුද්දටම කඩාගෙන වැටෙනවා. ඒ කඩාගෙන වැටලා සමහරලාට අපිට ජීවත් වෙන්න බැරි මට්ටමට අපේ ජීවිතය ඇදගෙන වැටෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඒ පුද්ගලයා අධිකව අපි විශ්වාස කළා. මෙයා මෙහෙම කෙනෙක්, මෙයා හොඳ කෙනෙක්, මෙහෙම කියලා අපි අධිකව විශ්වාස කරපු නිසා. අන්න ඒ විදිහමයි අපි හිතේ විශ්වාස කළොත් මගේ හිත නම් හොඳයි, මගේ හිත මං හදාගෙන ඉන්න මෙහෙමයි කියලා අපේ හිත වෙනස් වුණු දවසක අපි හිතපු නැති දෙයක් හිතේ හටගත්තු දවසක අපි හිතම කඩාගෙන වැටෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි කල්පනා කළ යුත්තේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ විශ්වාස කිරීමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිනිස්යන් දැන් ඔන්න කය මේ වෙනස් වෙන්නේ නැති දෙයක් ඕනම නම් මේ කය ගැන එහෙම හිතන්න කියන බුදුරජාණන් වහන්සේ. මේ කය ගැන හිතන්න කියන එක මොකද? කය අවුරුද්දක් හරි දෙකක් හරි තුනක් හරි හතරක් හරි පහක් හරි කය එක විදිහට තියෙනවා කියන. දැන් අපිට ඒකනේ අවුරුද්දකින් පස්සේ කෙනෙක් දැක්කත් අපිට අඳුර ගන්න පුළුවන්. අවුරුදු 10කින් දැක්කු කෙනෙක් අපිට අඳුර ගන්න පුළුවන්. මොකද කය යම් කාලයක් තියෙනවා වෙනස් නොවි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හැබැයි හිත ඒ විදිහට ගන්න එපා කියනවා. හිතේ විදිහට ගන්න එපා කියන. හිත කියන්නේ හැම තිස්සෙම වෙනස් වෙවි යන එකක්. මේ වෙලාවේ තිබ්බ හිත නෙවෙයි ඊළඟ වෙලාවේ හටගන්නේ. ඊළඟ වෙලාවේ තියෙන හිත නෙවෙයි ඊළඟ මොහොතේ හටගන්නේ. භාගතුන් වහන්සේ වදාලා හරියට මේ වඳුරෙක් වගේ. දැන් මේ කියන්නේ හිත වෙනස් වෙන උපමාව නෙවෙයි. ඒ කියන්නේ හිත ඒ කාර්මණක නැති උපමාවක් භාගතුන් වහන්සේ වදාලා හරියට වඳුරෙක් වගේ. වඳුර මේ අත්ත අල්ලගෙන ඉන්නවා, ඒ අත්ත තැරලා ඊළඟ අත්තට පයින්නවා, ඒ අත්ත තැරලා ඊළඟ අත්තට පයින්නවා. ඒ වගේ අරමුණෙන් අරමුණට අපේ හිත මාරු වෙවි යනවා. හැබැයි මේ හිත කොච්චර වේගෙන් ඒක වෙනවද කියලා කියන්න උපමාවක්වත් නැහැ කියලා කියනවා.
ඉතින් එහෙම හිතක් පාවිච්චි කරන අපි පින්වත්නි හිත අවබෝධ කරගන්නයි උත්සාහ ගන්න ඕනේ. හිත තේරුම් ගන්නයි උත්සාහ ගන්න ඕනේ. හිතට ධර්මයේ තුලින් රැකවරණයක් දෙන්නයි උත්සාහ ගන්න ඕනේ. එහෙම නැතුව හිත විශ්වාස කරන එක නෙමෙයි. ඉතින් ඒ නිසා අපි හැමෝම අපිට මේ ලැබුණු මනුස්ස ජීවිතයේදී මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් මේ විදිහට හිත තේරුම් ගත්තේ නැත්නම් අපිට වෙන අවස්ථාවක් ලැබෙන්නේ මේ ආකාරයට හිත තේරුම් ගන්න. එහෙනම් අපි උත්සාහ ගන්න ඕනේ මේ හිතේ අනිත්‍ය ස්වභාවය, මේ හිතේ වෙනස් වෙන ස්වභාවය හැම තිස්සෙම දකින්න. ඒ වෙනස් වෙන ස්වභාවය හැම තිස්සෙම තේරුම් ගන්න. ඒ කියන්නේ මේ හිතේ හොඳ දෙයක් හටගත්තත් ඒකත් අපි හිතන්න ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. මේ හිතේ නරක දෙයක් හටගත්තත් ඒක ගැනත් හිතන්න ඕනේ මේ හිතේ ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන් කියලා. මොකද එච්චර වේගයෙන් මේ හිත වෙනස් වෙන නිසා. ඉතින් ඒ නිසා අපි හැමෝටම මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම කාරණේ මේ උතුම් දහම් කාරණේ ගොඩාක් උපකාර වෙනවා. දැන් ඔබ සමහරලාට මේ දක්වා මේ ජීවිතේ ජීවත් වුණාට හිතගෙන මෙහෙම හිතලා නැති වෙති. මොකද හිතගෙන එහෙම හිතන්නත් මිනිස්සු බයයි. එච්චරට මේ හිතට වසඟ වෙලා ඉන්නවා මගේ ආත්මය කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ මේ හිතේ හටගන්න දේවල් අපි අයිති කරගෙන දුක් විඳිනවා. දැන් ඔන්න හිතේ ආසාව හටගත්තොත් අපි ඒ ආසාව අයිති කරගෙන දුක් විඳිනවා. හිතේ තරහ හටගත්තොත් ඒ තරහ අයිති කරගෙන දුක් විඳිනවා. හිතේ බය හටගත්තොත් ඒ බය අයිති කරගෙන දුක් විඳිනවා. හිතේ ඊර්ෂ්‍යාව හටගත්තොත් ඒ ඊර්ෂ්‍යාව අයිති කරගෙන දුක් විඳිනවා. මේ විදිහට අපි මේ හිතේ හටගන්න දේවල් අපේ අයිති කරගන්නවා. මොකද හිත අපි අයිති කරගෙන ඉන්නේ. ඉතින් හිතේ හටගන්න දේවල් අයිති කරගෙන අපි පුදුමාකාර දුකක් මේ මනුස්ස ලෝකේ විඳිනවා. ඉතින් අපි කවදාවත් සැනසීමෙන් ඉන්න හැදුවට ඉන්න බෑ. දැන් හිතලා බලන්න අපි කොච්චර සැනසීමෙන් ඉන්න හිටියත් ඒකනේ බැරි. දැන් අපි කියන හොඳම ලෝකේ තියෙන හොඳම රසම කෑම වේල අපි හදා ගන්නවා. හැබැයි හදාගෙන අපි ඛණ්ඩ යනකොටම රණ්ඩුවක් ඇති වෙනවා. රණ්ඩුවක් ඇති වෙලා අපේ හිතේ ඇති වෙන ලොකු තරහක්, ද්වේෂයක්. දැන් අපිට ලෝකේ රසම කෑම වේල කන්න පුළුවන්ද? බෑ. ඇයි? හිත අපිරිසුදුනා. හිත විනාශ වුණාට පස්සේ ඒක අපිට කරන්න බෑ. අපිට දෙනවා ලෝකේ සැප පහසු මැද නිදා ගනින් කියලා. අපිට කේන්ති ගිහිල්ලා නම් ඉන්නේ. අපිට ඇඳේ සැප පහසුට නිින්ද යනවද? නෑ. අපිට දෙනවා මේ ලෝකේ සැප පහසුම කාමරේ මේක හිටපන් කියලා. අපේ හිතේ බය නම් අපිට ඒකේ සැපෙන් ඉන්න පුළුවන්ද? බෑ. ඒ නිසා කල්පනා කරන්න ඕන පින්වත්නි. එහෙනම් අපි තේරුම් ගන්න ඕන මේ හිතේ යම් අකුසල් ස්වභාවයක් හටගත්තොත් අපි කොච්චර සැප විඳින්න හැදුවත් අපිට ඒ සැපේ විඳින්න බැරි වෙනවා. ඒ නිසා අපි උත්සාහ ගන්න ඕනේ මේ හිත අවබෝධ කරගෙන අපේ ජීවිතේ අපි ගත කරන්න. හිත හදාගන්න අවශ්‍ය ධර්මයේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් සියලු දෙනාට මේ ශ්‍රවණය කරපු ධර්මය මෙලොව සැපේ පිණසත් පරලොව සුගතිය පිණසත් ධර්මාවබෝධය පිණසත් උපකාර වේවා. සාදු සාදු සාදු.